ආකාරය කියලා දෙන්න. කියන්නේ මම කර ඉදිරිපස්සේ කියන්නේ යෝග කොටස් දෙකක් තුනක් විතර වගේ කියලා දෙන්න ඕන නිසා මම ඩිමයි පේපර් එකේ කරනවා. මම අඟල් 36 රෙද්දෙන් යාර දෙකමාරක රෙදි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒ පළමුවෙන්ම මම මේ දැන් කියලා දෙන යෝග කොටස මේ කියන්නේ කොළ එකක් වෙනම කපන්නේ නැහැ. උර හිසෙන්ම කපන්නේ. ඒක නිසා මම අඟල් 4ක් කියන්නේ මම වාසි අඟල් භාගයක් කරලා අඟල් 4ක් පහතින් සටහනක් යොදා ගන්නවා. මේ කොළ එක කියන්නේ අපි වෙනමම කොළ එකක් කපන්නේ නැහැ. මේ උඩ යෝග කොටසෙන්ම තමයි මේ කොළ කොටස කපන්නේ. ඒක නිසා මේ හොඳට බලා ගන්න. මම දැන් අඟල් 4මාරක් පහතින් සටහන් කරගෙන පළලින් අඟල් 6ක් මේ ඒ කියන්නේ මේ මෙතන කර දැන් මම ඔයාලට හැමතිස්සෙම කියලා දීලා තියෙනවා අපේ ඉදිරිපස කරේ පළල අඟල් 2මාරයි. ඒ අඟල් 2මාරත් එක්ක තමයි මම මේ අඟල් 6ක් සටහන් කරගත්තේ. මේක ඇතුලේ අපේ කරත් සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා අඟල් 2මාරෙන් පස්සේ අපි සටහන් කරගන්නේ අඟල් 4. අඟල් 4 රේඛාව සටහන් කරගෙන ඊට පහතින් අඟල් 1මාරක් උරේ සිට ඉදිරිපසදී අපි අඟල් 1මාරක් සටහන් කරගන්නවා. ඒ ආකාරයෙන් මේ සටහන් යා කරනවා. මේ ආකාරයට මගේ යෝග් එකේ යෝග් කොටස අඟල් 10ක් උසයි. මේ ආකාරයෙන් මම රවුන්ඩ් යෝග් එකක් මෙහෙම මේ විදිහට දාන්න තමයි තීරණය කරේ. එතකොට මම අඟල් අපේ උරහිස සටහන් කරගන්න ඕන නිසා මේ මෙතන සිට ඉදිරිපසට අඟල් 2මාරක් සටහන් කරගන්නවා. එතකොට අඟල් 3මාරකින් පිටහට මේ ආකාරයෙන්. එතකොට මෙතන තියෙන අපේ මේ කරේ ප්‍රමාණයනේ අඟල් 2මාරි ප්‍රමාණය අපිට බොත්තම් වලටත් අපි අඟලක් කියන්නේ ඉදිරිපසින් විවර කරපු හවුස් කෝට් එකක්. එතකොට අපේ බොත්තම් පටිය සඳහා අඟලක එකයි කාලක ප්‍රමාණයක් අපිට ඕන. අපි ඒ එකයි කාල ප්‍රමාණය අඟලකුත් දශමයක් විතර ප්‍රමාණය මේ අඟල් 2මාරි රේඛාවෙන් මෙහාට අපි සටහන් කරගන්නවා. ඔයාලට දැන් ඒක තේරෙන්නේ නැති මම මේ සටහන් කරගත්තේ. එතකොට අඟල් 2යි කාලක විතර වගේ තැනක සිට මෙන්න මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ අපේ බොත්තම් පටිය සඳහා ප්‍රමාණය. මගේ මේ උරහිස කියන්නේ මේ හවුස් කෝට් එකක් මම කිව්වේ නයිටියක් හවුස් කෝට් එකක් මහන්නේ අපි අර සාමාන්‍ය දැන් මේ ව්‍යාපාරික මට්ටමින් කරන කෙනෙකුට නම් සාමාන්‍ය මෙෂර්මන්ට් 3කට විතර වගේ අපිට හදා ගන්න පුළුවන්. මම මේ කපන්නේ කියන්නේ එක්කෙනෙකුටම අඳින එකක් නිසා දැන් මෙයාගේ මෙෂර්මන්ට් වලට මම කපනවා. මෙයාගේ ඉදිරිපස්සේ උරහිස අඟල් 13මාරයි. එතකොට 13මාර දෙකට බෙදුවට පස්සේ 6යි 4න් 3යි. එතකොට මම මේ 2මාරෙන් කියන්නේ මේ කරේ සටහනේ සිට 6යි 3 කාලක් මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. එතකොට අත්කට මේ රේඛාවේ සිට කියන අඟල් 4ක් පහතින් සටහන් කරගත්ත රේඛාවේ සිට අඟල් 8ක් පහතින් මේ ආකාරයට මම අත්කට සටහන් කරගන්නවා. අඟල් 3මාර ඉදිරිපස්ස 3මාරක් පහතින් මින්ම අඟල් 14යි. මේ 3මාරක් පහතින් මින්ම 14 දෙකට බෙදුවට පස්සේ 7යි. එතකොට මම මේ 7 සටහන් කරගන්නේ මෙන්න මේ රේඛාවේ සිට. ඒ කියන්නේ කරේ රේඛාවේ සිට අඟල් 7 සටහන් කරගන්නවා. මේ තමයි අපේ ඉදිරිපස්ස කර රේඛාව. ඔයාලට මේ පැහැදිලිව පේන්න ඕන නිසා තමයි මම මේ ඉරිවලින්ම සටහන් කරගන්නේ. මම කෙලින්මම රෙද්දෙන් කපන්නේ. ඔයාලට මේ දෙක තුනක් කියලා දෙන්න ඕන නිසා තමයි මම මේ ඩිමයි පේපර් එකේ සටහන් කරන්නේ. මේ පපුව අඟල් මේ 36යි 36 4ට බෙදුවට පස්සේ අඟල් 9යි. මම වාසි අඟල් භාගෙකුත් එක්කලා මම 9මාර සටහන් කරගන්නවා. ඊට පස්සේ මම මේ රේඛාවල් යා කරනවා. මේ ආකාරයෙන් මේ සටහන් ටික ඔක්කොම යා කරනවා. මම අඟල් 10ක් පහතින් මෙම රවුමට යෝග් එකක් තමයි දාන්නේ මේ ආකාරයට. ඒ යෝග් එක මේ කිහිල්ලට නෙමෙයි දාන්නේ. අපි මේ දාන්නේ මෙන්න මේ අත්කටට තමයි. අපිට තව ටිකක් මේ ආකාරයෙන් උස්සන්නත් පුළුවන්. අපිට මේ වගේ මෙහෙම යෝග් එකක් දාන්නත් පුළුවන්. එතකොට අපි මේ ටිකත් එක්ක තමයි අපිට කපා ගන්න ඕන. මම කපන ආකාරය කියලා දෙන්නම්. මම දාන්නේ මෙන්න මේ ආකාරයේ යෝග් එකක්. ඊට පස්සේ මම දැන් අඟල් 7ක විතර කරේ ගැඹුරක් තිබුණම හොඳයි. කියන්නේ අපේ කර අඟල් 2මාරේ සිට මම බොත්තම් පටි සඳහා අඟලක පටියක් මේ පැත්තට සටහන් කරගත්තනේ. ඒකේ ඉඳලා තමයි අපි කර සටහන් කරගන්නේ. ඔයාලා මේ බලා ගන්න මේ කරේ සිට
මම උඩට රේඛාවක් හඳිනවා. අපේ කොලර් එකක සාමාන්‍ය පරණ අඟල් 3ක් විතර වගේ තමයි අපි සාමාන්‍ය ෂර්ට් කොලර් එකක්, කෝට් කොලර් එකක්, ඒ වගේ කොලර් එකක් දාන එකේ මේ මහත ප්‍රමාණය මම අඟල් 3කට සටහන් යොදා ගන්න මේ ආකාරයෙන්. මම මේ යෝක් එකේ සිට දැන් ඔයාලට එක හැඩතල මත මේ අඳින්න පුළුවන්. මම මෙන්න මේ වගේ කොලර් එකක් සටහන් කරගත්තොත් ඔයාලා බලන්න මේක දැන් මෙහිම මෙතන සිට දැන් නමල බලන්න මේ අඟල් කර ප්‍රමාණයටම දෙකට නමල මේ විදියට මෙන්න මේ එන කර මේ කර අපිට හොඳද එහෙම කියලා බලන්න. දැන් අපිට මේ හැඩතලයට කර සටහන් කරගත්තා. අපිට මේ කරම මේ ආකාරයෙන් නිකන් රවුම් ආකාරයකට සටහන් කරගන්නත් පුළුවන්. මේ තුඩ මෙහාට පහතට එන ආකාරයට සටහන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට නිකන් බීකු දෙකක් විතර මේ ආකාරයට ඒ අපිට අවශ්‍ය ඔයාලට අවශ්‍ය ඕනම ආකාරයකට කර සටහන් කරගන්න පුළුවන්. ඒ අපි මෙහෙම නමලා මේ විදියට කියන්නේ අපිට අවශ්‍ය කර මොකක්ද මොන තරමට දෙන්න ඕන කියන එක ඔයාලා හොඳට තීරණය කරන්න. මේ බලන්න මේ දැන් මේ කොළ එක මේ දෙකට නැමිලා මේ කර මැදට ඇවිල්ලා තියෙනවා මේ සටහන. මෙතෙන්දී අපිට මේ ඕන හැඩතලයකට ගන්න පුළුවන්. අපිට ලස්සනයි කියලා හිතෙන ඕනම හැඩතලයකට ගන්න පුළුවන්. ඒ අපි මේ පැත්තේ මේ විදිහට සටහන් කරගෙන අපි ඊට පස්සේ කපලා බලමු. මේ බලන්න. දැන් අපිට මේ කරේ මේක තමයි අපේ කොළ එක. මේ කොළ එක මෙහිම අපේ ඔයාලා කොළ එකක් මේ ගෑඟට හිතලා බැලුවොත් මේ ආකාරයටනේ ඉන්නේ. කොළ එක එන්නේ මේ අපේ කරේ නැමෙන තැනට මේ ආකාරයට. එතකොට බලන්න මේ වගේ කොළ එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒක ලස්සනයි. ඊට පස්සේ අපි මෙතෙන්දිගේ මේ අවසානයේ මැද ගැනත් අපි අවබෝධය තියාගන්න ඕන. දැන් අපේ කොළ එකේ මේ ප්‍රමාණය දැන් අපිට මේ හරියටම දැන් මේ කර උරහිස මේ පිටුපසත් කපලි වුණාට පස්සේ තමයි අපිට මේ ප්‍රමාණය ගැන තීරණය කරන්න පුළුවන්. ඒක නිසා තමයි මම වැඩිපුරත් එක්ක තමයි මේ අඟල් 4ක ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. මම වාසිය අඟල් භාගිකුත් එක අඟල් 4ක ප්‍රමාණයක්. ඒ වුණාට ඒ ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි වෙනවා. වැඩි වුණාට කමන්නේ අපිට මොකද බඳි වුණොත් තමයි ප්‍රශ්නේ. එකක් අනිත් එක දැන් අපි මෙහෙම තිබ්බට පස්සේ මේක මේ කර වටේ ගෙනාවට පස්සේ මේ කියන්නේ අපිට දැන් මේ කර හරිනම් මේ ප්‍රමාණය අපේ නිවැරදි නම් අපේ මේ ප්‍රමාණය මදි. එතකොට අපි මේ ප්‍රමාණය කපනකොට මෙහෙන් තව මෙහාට අරගෙන ඕන කපන්න. මේ ආකාරයෙන් මේ ප්‍රමාණය අපිට මෙහෙම කරලා තමයි කපන්න ඕන. ඒ වුණාට අපිට එහෙම වෙන්නේ නැහැ. මොකද අඟල් 4ක කියන්නේ අඟල් භාග මෙෂර්මන්ට් එක මේ ප්‍රමාණයට වැඩි වෙන්නේ නැහැ. එහෙම වෙලාවට අපි මේ ප්‍රමාණයට අපි මේ කොටසක් කපා ගන්න ඕන. කරවටේ හිටින්න. එතකොට අපි මේ රවුම් ආකාරයකට පොඩ්ඩක් රවුම් ආකාරයට මේ විදිහට අපි මේ කොටස කපා ගන්නවා. ඒ අපි නිවැරදිද කියලා බලන්න පිටිපස්ස කොටස කපා ගත්තට පස්සේ අපි බලමු මේ කෝට් කොළ එකක් කපා ගන්නත් ආකාරය. අපි දැන් කෝට් කොළ එකකට එහෙම නැත්නම් කරක් කපපු එකක් කියන්නේ ඉදිරිපසින් වී කරක් රවුම් කරක් වගේ යු එකක් ඒ වගේ කපන ආකාරයත් බලමු. දැන් මම බොත්තම් පටි සඳහා අඟල් 1යි කාලක ප්‍රමාණයක් මම සටහන් කර ගන්නවා. ඒ ඕනම යෝක් එකකට වුණත් කර මේ කොළ එකක් නැති අවස්ථාවක වුණත් කර කපපු අවස්ථාවක වුණත් ඒ ප්‍රමාණය අපි අයින්ට කරගන්න ඕනේ. මොකද ඒ ප්‍රමාණය අපිට බොත්තම් ඇල්ලෙන නිසා. ඊට පස්සේ මම අඟල් 2මාර සටහන් කරගන්නවා කරේ පළල. එතන සිට අඟල් 4ක් සටහන් කරගෙන අඟල් භාගෙ මැහුම් වාසි මත අඟලක් සටහන් කරගන්නවා. මම මේ රේඛාවල් යා කරනවා. මේ අපි දැන් කෝට් කලර් එකක් කපන ආකාරය බලමු. කෝට් කලර් එක කියන්නේ අපේ යෝක් එක අඟල් 10ක්. ඒ කියන්නේ ගොඩක් පුංචි ළමයෙකුට නම් එච්චරම ප්‍රමාණයක් ගන්න එපා. 9ක් 8ක් විතර වගේ ප්‍රමාණයක් ඇති. මේ ආකාරයට මම යෝක් එක සටහන් කරගත්තොත් මම අඟල් 3මාරක් පහතින් මේ ආකාරයට සටහනක් කරේ මේ ගැඹුර සටහන් කරගෙන මේ මෙච්චර විතර කියන්නේ අඟල් 1මාරක විතර වගේ තුඩ කොටස මේ කොටස සටහන් කරගෙන මේ ආකාරයට යා කරනවා. එතකොට මේ කරේ එන්නේ
මේ කියන්නේ එතකොට මම කොළ එක අල්ලන්නේ මේ ස්ථානයේ සිට. එතකොට මෙන්න මේ හැඩයට තමයි කොළ එක ඉන්නේ. තුඩක් තියෙන ආකාරයට. අපිට මේ ආකාරයටම යන්න පුළුවන්. අපිට රවුම් කරලා රවුම් හැඩයකට මේ කර දාලා අපිට යම්කිසි දුරක ඉඳලා කොළ එක අල්ලලා එතකොට අපිට මෙන්න මේ හැඩේ කරක් එන්නේ. එතකොට අපේ මේ තුඩ කොටස මෙන්න මේ කියන්නේ දැන් මෙතෙන්දි උඩට තුඩ කොටසක් තියෙනෝනේ. මෙතෙන්දි තියෙන්නේ අපිට මේ රවුම් හැඩයක්. එතකොට මෙතන සිට අපිට කොළ එක අල්ලන්න පුළුවන් මේ විදියට. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් අඟල් 6ක විතර වගේ ගැඹුර U කරකට යන්න පුළුවන් මේ විදියට. එහෙම නැත්නම් V කරකට කියන්නේ බෝකොලයක් වගේ හැඩයක් තියෙන කරකට යන්න පුළුවන් මේ විදියට. මේ අපිට එක ආකාරයට අපිට මේ කර වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්නේ නැති කෝට් කොළ එකක් අපිට කපා ගන්න ඕන මේ ආකාරයට කරක් කපා ගත්තම ලස්සන කරක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ ඕනම ආකාරයකට යෝක් එකක් දැමු ආකාරයට කරක් නිර්මාණය කරගමු. ඊට පස්සේ අපි පිටුපස කොටස කපා ගනිමු. අපි පිටුපස යෝක් කොටස කපා ගමු. රෙද්ද දෙකට නමලා මැදට තමයි අපි මේ ගන්නෙ. ඊට පස්සේ අපි සාමාන්‍ය විදියමයි එතනේ නැම්මේ සිට අඟල් 2මාර සටහන් කරගෙන එතන සිට අඟල් 4ක් සටහන් කරගෙන අඟල් භාගයක මහුවාසි මත අඟලක් 5කට සටහන් ඉදිරිපසදී අඟල් 1මාරයි පිටුපසදී අඟලයි. ඒ අපි මෙතන අඟල් භාග රේඛාවට මේ යා කර ගන්නවා. පිටුපස උරීස අඟල් 14මාරයි. 14මාර දෙකට බෙදුවට පස්සේ 7යි කාලයි. ඒ ඔයාලගේ මෙෂර්මන්ට් වලට අනුව මේ නිවැරදි කරගන්න. මොකද හැමතිස්සෙම උරීසෙ මිම්මෙන් භාගෙමින්ම ඒ තමන්ගේ මෙෂර්මන්ට් වලට හරි කරගන්න. එතකොට පිටුපස මේ අඟල් භාගෙ මහුම් වාසී සිට අඟල් 8ක් 5කින් තමයි අත්කට යොදාගන්නේ. අඟල් ඒ කියන්නේ ඇඟේ මිම්මෙන් භාගයක් තමයි යොදාගන්නේ. මෙයාගේ ඇඟ අඟල් 16මාර. එතකොට එච්චර උස එක්කෙනෙක් නෙවෙයි. ඒක නිසා තමයි මම අඟල් 8ක් ගත්තේ. ඇඟේ උස සමහර පමණක් අඟල් 18 19 වෙන අවස්ථාවල් තියෙන ගොඩක් උස මහත අයගේ. එතකොට අපි අත්කට යොදාගන්නේ මේ ඇඟේ කියන්නේ උරේ සිට ඉන මිම්මෙන් අඟල් භාගෙමින්මට. එතකොට අඟල් 9ක් වෙන්න පුළුවන් මේ මෙතන අඟල් භාගෙ මහුම් වාසී සිට ගන්න ප්‍රමාණය අඟල් 9ක් වෙන්නත් පුළුවන්. මේ මම මෙයාගේ මෙෂර්මන්ට් එකට තමයි මේ අත්කඩ හදාගන්නේ. ඊට පස්සේ අඟල් මේ අඟල් 15යි 5මාරක් 5තින් මිම්ම 5මාරක් 5තින් මිම්ම ගන්න මේ උරේ අග සිට මේ ආකාරයෙන්. එතකොට මේ 15 දෙකට බෙදුවට පස්සේ 7මාරයි. මේ සටහන් කරගෙන පපුවේ මිම්ම අඟල් 9 මේ 36යි 36 4ට බෙදුවට පස්සේ 9යි අඟල් භාගයක් මහුම් වාසිත් එක්කලා 9මාරයි. මේ රේඛාවල් යා කරනවා. අඟල් භාගයක් 5තින් කර සටහන් කරගන්නවා මේ විදියට මෙයා කරනවා. එතකොට දැන් පිටුපස යෝක් කොටස මේ කොටස් දෙකක් අපි කපා ගන්න ඕනේ. ඉදිරිපස කොටස් දෙකක් කපා ගන්න ඕන. ඒක ඩබල් දාන නිසා ඒ කොටසවල එතකොට මේ ඉදිරිපස පළු දෙකට 2යි ඇතුළට දාන්න 2යි 4ක් කපා ගන්න ඕන. ඉදිරිපස කරේදී අපිට මේ කියන්නේ සම්පූර්ණ යෝක් එකම නැතත් අපිට මේ කොටස විතරක් කොටස් දෙක කියන්නේ එක පැත්තකට දෙකක් එන්න 4ක් කපා ගන්න වෙනවා. පිටුපසදී අපිට මේ මැද නැම්මට තමයි අපි මේ යෝක් කොටස කපා ගත්තේ. එතකොට ඒකෙන් දෙකක් කපා ගන්න වෙනවා. අපිට මේ යෝක් එක මේ ආකාරයෙන් V එකක් ආකාරයට කපා ගන්නත් පුළුවන්. සරලව රේඛාවක් ආකාරයට කපා ගන්නත් පුළුවන්. රවුම් ආකාරයට කපා ගන්නත් පුළුවන්. අපිට ඕන ආකාරයකට අපේ කැමැත්ත අනුව ඒ කපා ගන්න. ඒ කපා ගත්තට පස්සේ පිටුපස පළුව මේ ආකාරයෙන්ම අපි අවසන් කරමු. ඊට පස්සේ අපි රෙද්දේ මැද රෙද්ද දෙකට නමලනේ අපි ගන්නෙ. ඒ රෙද්දෙන් මැද අඟල් 2. ඒ කියන්නේ මේ ආකාරයට මැද නැම්මේ සිට අඟල් 2ක් අපි මේ අයින්ඩ කරන්නේ. මොකද එතන අපි බොක්ස් ප්ලේට් එක එතන පොළවියක් දැම්මම පිටුපසට ලස්සනයි හීන් රැලියනකට වැඩිය. එතකොට අපිට මේ ප්‍රමාණය මේ ආකාරයෙන් නමල මෙන්න මේ ආකාරයට තමයි අපි පොළවිය හදාගන්නේ. මේ විදියට දෙකට නමලා. ඒ කියන්නේ මේ ප්‍රමාණය මේ ආකාරයෙන් ආපහු මේ ධාරි මෙතෙන්ට එන ආකාරයට මේ ආකාරයේ එහෙම තමයි අපි මේ කොටස හදාගන්නේ. එතකොට අපි
ඊළඟ රෙද්දෙන් කපනකොට ඒ ප්‍රමාණය අයින්ට කරලා තමයි අඟල් දෙකක ප්‍රමාණයක් අයින්ට කරලා මේ යෝග කොටස තියලා අඟල් භාගයේ මෙහුම් වාසියට මේ ආකාරයෙන් තියලා අපෝ නැවතත් අපි අත්කට නිර්මාණය කරගන්න ඕන. ඒ කියන්නේ අපි අඟලක් පහතින්නේ මේ උරේ ඇඳලා තියෙන්නේ. එතකොට අඟල් 7ට මේ ආකාරයෙන් තියලා මේ ආකාරයෙන් අපි මේ සටහනක් යොදා ගන්නවා. එතකොට මේ නැම්මේ සිට අඟල් 9 මාරක් පපුවෙමින්ම සටහන් කරේ අඟල් 9 මාරක් මේ සටහන් කරගන්නවා. ඒ සටහන් කරගෙන එතකොට මේ රේඛාව මේ ආකාරයෙන් අපි ගෙනියනවා. එතකොට මෙන්න මේ විදියට. එතකොට අපේ කියන්නේ අඟල් 36 රෙද්ද දෙකට නමලා අරගෙන තියෙන්නේ. මේ හවුස් කෝට් එකේ උස අඟල් 40යි. එතකොට 40 මේ උරේ අග සිට 40 සටහන් කරගෙන එතකොට අපි මේ රේඛාව මේ අඟල් එතකොට 36 දෙකට බෙදුවට පස්සේ 18යි. එතකොට අපිට මේ ස්ථානේ තියෙන්නේ 18ක්. මේ 18 මේකේ එන්නේ නැහැ. මේ කොලේ නිසා මම රෙද්ද කපන වෙලාවට කරන්න. එතකොට මේ 18 රේඛාවට මේ රේඛාවේ සිට සරලව රේඛාවක් අඳිනවා. මේ තමයි අපේ පිටුපස පළුව. බොහොම සරලයි. බොහොම ලෙහෙසියෙන් අපිට මේ කරගන්න පුළුවන්. එතකොට දැන් අපි ඉදිරිපස පළුවේ ඒ ආකාරයෙන් කරන්නේ අපි බලමු. මේ 36 රෙද්ද මේ දෙකට නමලා තියෙන්නේ 36 රෙද්දේ පළල මේ දෙකට නමලා මම මේ යෝග කොටස් දෙක මේ ආකාරයෙන් තියාගත්තා. ඔයාලට තේරෙනවා ඇති. එතකොට බොහොම අර පිරිමැස්මෙන් අපිට එක යෝග කොටස් දෙකක්ම මේ විදිහට කපා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් තියලා අපි මෙතෙන්දී මේකේ තරමටම කපන්නේ නැහැ. මොකද අපිට මේ යෝග එක තිබ්බට පස්සේ මෙතන පොඩිත්තක් ඉතුරු වෙනවා. ඒ කොටස අපි ඒ ආකාරයෙන්ම ඉතුරු කරනවා. මොකද අපිට අනිවාර්යෙන් මේ කරත් පුරහිස් මූට්ටු කරාට පස්සේ තමයි අපි මේ කර නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ ආකාරයෙන් තියලා අපි මේ කපා ඉවත් කරගන්නවා. මේ ඉදිරිපස කොටස කපා ඉවත් කරගත්ත පිටුපස අපි හරියට දෙකට නමපු නැම්මට තියලා තියෙන්නේ නිවැරදිවම තියාගෙන මේ ආකාරයෙන් එයත් කපලා ඉවත් කරගන්නවා. අපින් පස්සේ බලනවා මේ උරහිස් නිවැරදිද කියලා. මේ උරහිස් දෙක අග හරියට නිවැරදිවම තියලා මේ ප්‍රමාණය. එතකොට අපිට මේ කර පිටුපස කර අපිට තව චුට්ටිත්තක් මේ ඉදිරිපස කරට එන්න අපේ පිටුපස කර චුට්ටිත්තක් අපි තව පළල් වෙන්න ඕන. ඔයාලට තේරෙනවා ඇති. මේ අපි කර දෙක උර අග සිට තමයි අපි තියන්නේ. මේ උර අග සිට මේ ආකාරයෙන් තිබ්බට පස්සේ පිටුපස කරේදී මේ ප්‍රමාණය දැන් ඉදිරිපස කරේ මේ ප්‍රමාණයනේ. එතන එන්නේ අපි පිටුපස කරේදී මේ ප්‍රමාණයට අපිට එය මේ ආකාරයෙන් අපි චුට්ටිත්ත පළල් කරගන්න ඕන. එහෙම කළා අපි ඒ නිවැරදි කරගන්නවා. එතකොට අපිට මේ රෙද්ද ඒ ප්‍රමාණය යෝග එක ඒ ප්‍රමාණයට අපිට නිවැරදි කරගන්න ඕන. මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ අපේ ඉදිරිපසත් පිටුපසත් උරහිස් දෙක වෙනස්. එය අපි උරහිස කපලි උන්නාට පස්සේ ඒ නිවැරදි කරගන්න ඕනේ කියලා. ඒ ප්‍රමාණය තමයි මේ නිවැරදි කරගන්න අවශ්‍ය උනේ. එතකොට මේ වගේ අපිට මේ පොට දෙකක් දැම්මම ශවි ශක්තියයි. අපි ඊට පස්සේ ඉදිරිපස පළුව කපන ආකාරය බලමු. ඔයාලට මම 90ක් කියලා දුන්නා. අපේ අඟල් 4ක රැලි ප්‍රමාණයක් අපි තියන්නේ. අඟල් 4 රැලි ප්‍රමාණය තිබ්බම ලස්සනයි ඇති කියලා. මම අඟල් 1මාර මොකද අපේ හක්පටියට ඒ ප්‍රමාණය නමලා ගන්න මේ අඟලක් ඇතුළට නමලා ගන්න ප්‍රමාණය මම තියනවා එතන. ඒකට මම අඟල් 1මාරක් සටහන් කරගන්නවා මේ විදියට. එතන සිට මම අඟල් 4ක් සටහන් කරගන්නවා මේ රැලි වලට. ඒ සිට මම මේ එතකොට එතන සිට මේ ආකාරය කියන්නේ මේ නැම්ම තියෙනවා මේ අපි ඇඳගත නැම්ම මේ අඟල් 4 රේඛාවට තියලා මේ ආකාරයෙන් අඟල් භාගයේ මැහුම් වාසි මත මේ සටහන් කරගන්නවා. දැන් ඔයාලට දැන් මෙයාගේ මේ පපුව අපි 9 මාරයිනේ. මේ කියන්නේ මෙතන අඟල ගියාට පස්සේ මෙතන අඟලක් අපි බොත්තම් පටියට අපි සටහන් කරගත්ත. එතන සිට අඟල් 9 මාරක් මෙයාට තියෙනවා. එතකොට අපිට තව 10 මාරක් වුණත් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ පපුව 40ක් විතර වගේ වෙන කෙනෙකුටත් යන්න පුළුවන්. එහෙම
අමාරු නම් එතකොට අපිට අඟල් 4ක රැලි ප්‍රමාණයක් තියන්න බෑ. අපි මේ රැලි වලින් එතකොට අඩු කරලා අපේ අවශ්‍යතාවයට මේ පළුව ලොකු කරගන්න එක කරනවා. මෙතන සිට අඟලකක් පහතින් අපි උරීස සටහන් කරගන්නේ. අඟල් 8ක් නේ අත්කඩට අපි සටහන් කරගත්තේ. ඒ අඟල් 8 මේ ආකාරයෙන් සටහන් කරගෙන මේ රේඛාව මේ ආකාරයෙන් ගෙනියනවා. මේ යෝක් එක මේ ආකාරයෙන් අපි සටහන් කරගන්නවා. රෙද්දේ මෙතන සිට මේ උරේ අග සිට තමයි අපේ හවුස් කෝට් එකේ උස අඟල් 40යි. මේ 40 සටහන් කරගන්නේ මේ කරේ අග සිට ඉදිරිපස කර අග සිට මේ අඟල් 40 සටහන් කරගන්නවා. මේ රේඛාව මේ 40 රේඛාවට මේ විදියට මේ 40 රේඛාවට මේ රේඛාව ගෙනියනවා. මෙච්චර තමයි අපිට මේ ඇඳුම නිර්මාණය කරගන්න කපා ගන්න තියෙන්නේ. බොහොම පහසුවෙන් ණයටියක් හවුස් කෝට් එකක් අපිට කපා ගන්න පුළුවන්. මේ ආකාරයටම තමයි පිටුපස පළුවත් අපි කපා ගන්නෙ. ඒ බලමු. අපි ඊට පස්සේ පිටුපස පළුව නිර්මාණය කරගමු. මම ඔයාලට කිව්වනේ අඟල් 2ක බොක්ස් ස්පීඩ් එක කියන්නේ මෙහෙම උපනැල්ලක් තිබ්බනම් ලස්සනයි කියලා. එතකොට මේ අපි පිටුපස කපාගත්ත මේ බ්ලොක් එක ඔයාලට මේ වෙනසකට පේන්න ඕන නිසා මම මේ කොටසම ගත්ත. මොකද රෙද්දේ කොටස තිබ්බට පස්සේ වෙනසකට පේන්නේ නැති නිසා ඔයාලට මම මේ බ්ලොක් එකේ කොටස ගත්ත. මේ ආකාරයෙන් තමයි තියන්නේ. එතකොට මම මෙතනින් අඟල් 2ක කොටසක් අයින්ට කරනවා. මේ ආකාරයෙන් අඟල් 2ක් තියලා අයින්ට කරලා ඊපස්සේ අපි මේ සරල මේ අඟල් භාගෙ මහුම් වාසි මත මේකේ සටහනේ මේ අඟල් භාගේ ඒ අඟල් භාගේ දෙපැත්තටම යන ආකාරයට මේ විදියට මේ තියනවා. මේ විදියට ඊපස්සේ අපි පපුව ගත්තේ අපි අඟල් 9 මාරකට ඒ 9 මාර සටහන් කරගන්නවා මේ විදියට. එතකොට අපි මේ උරේ මෙතන රේඛාව අඟල් 7යිනේ. අය අඟලක් උරෙන් අඩු කරලා අපි සටහන් කරගත්ත නිසා මෙතන තියෙන අඟල් 4 සිට තමයි අත්කට සටහන් කරගන්නේ. මේ අඟල් මේ 8 මේ රේඛාව සටහන් කරගන්නවා. එතන සිට අපි මේ රේඛාවට මේ රේඛාව යා කරනවා. මේ සටහනට මේ රේඛාව යා කරනවා. මෙතන සිට අඟල් භාගෙ මහුම් වාසි මේ සටහන් කරගත්තේ. මම මේ පිටුපස පළුව අඟල් 36 දෙකට බෙදලා ඒ 18 ප්‍රමාණයටම නැමුවේ නැහැ. පිටුපස පළුව ඉදිරිපස පළුව තරම් මේ පළලට තිබුණම ලස්සන නැහැ. ගොඩක් උස මහත් කෙනෙකුට නම් ඒ ආකාරයෙන් මේ පළුවක් යන්න සාමාන්‍ය කෙනෙකුට පිටුපස පළුව අඟල් 30කට තිබ්බනම් තමයි ලස්සන. ඒක නිසා මම අඟල් 15කට මේ දෙකට බෙදාගෙන තියෙන අඟල් 15 ප්‍රමාණයට. ඒකෙනුත් තමයි මම මේ අඟල් 2ක බොක්ස් ප්ලීට් එකක් යවලා තින්නේ. ඒ විදිහට මහගත්තම ඇඳුම ලස්සනයි. හවුස් කෝට් එකක් වුණත් කියන්නේ පිළිවෙලට ලස්සනට මහගත්තම තමයි ලස්සන. ඒක නිසා එතකොට මම මේ අර බැඩියෙන් ටිකක් පැත්තකට දමලා තමයි මම රෙද්ද නමාගත්තේ 15 ප්‍රමාණයට. මෙතන සිට උර අග සිට අඟල් 40යි අපි ගවුමේ උස ගත්තේ. මේ ආකාරයෙන් මේ 40 මෙතන සිට අපි 40 සටහන් කරගන්නවා. මේ ආකාරයෙන්. එතකොට මම මේ අගට මේ රේඛාව මේ අත් කටේ අග සිට මේ අගට මෙහෙම සරලව රේඛාවසට ඇඳ ගන්නවා. මේ පිටුපස පළුව අපි අත් දෙකක් කපන ආකාරය බලමු. සාමාන්‍ය අත් දෙකක් ටිකක් රැලි දමලා මේ උරහිසට සාමාන්‍ය අත් දෙකක් කපා ගමු. අපි දෙකමාර රෙදි ප්‍රමාණයෙන් අඟල් 40ක උසට අරගෙන ගවුම අපිට මේ අඩියක විතර වගේ රෙදි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා මම මේ අත පොඩි තක් හවුස් කෝට් එකක් නිසා අත සැහැල්ලුවට තිබුණොත් හොඳයි. ඒක නිසා මම මේ ආකාරනිකම් බෙල්ලතක් වගේ ඒ ආකාරයට අතක් දාන්න අඟල් 12ක මුසක් තියෙන නිසා මම මේ විදියට ත්‍රිකෝණාකාරව අත නමාගත්තා. මේ අත මම ඔයාලට ගොඩක්ම පෙන්නලා තියෙනවා. අත් දෙකක්ම කැපෙනවා. මෙතන ඒක නිසා මම දෙකට කියන්නේ මේ ත්‍රිකෝණාකාරව මේ විදියට කපා නමාගත්තා.
එතකොට මේ තුඩේ සිට දැන් මෙතන මගේ උස එන්නේ මේ තුඩේ සිට අඟල් 13යිනේ මේ 13 ප්‍රමාණය මම මේ රවුමටම සටහන් කරගන්නවා මේ විදියට මේ ආකාරයෙන් අපිට બ્લોක් එකක් අවශ්‍ය නැහැ අතේ සරලව එතකොට අපිට මේ උඩින් උරහිසින් මේ ආකාරයෙන් මේ රැලි වෙලා මේ ආකාරයෙන් එන්නේ අත. එතකොට ඒ අත සැහැල්ලු අතක්. මොකද නයිට් එකක් හවුස් කෝට් එකක් අපි නිදා ගන්න කියන්නේ උදේට ඇඳත් හවුස් කෝට් එක ඒක සැහැල්ලුවට තියෙන අපි ඇඳුම් මාරු කරන එකන් අඳින එකක්. ඒක නිසා මේ අත මේ ආකාරයෙන් කපාගත්ත. අපි ඊට පස්සේ මේ මහන ආකාරය බලමු. අපි කපාගත්ත හවුස් කෝට් එක මම ඉදිරිපස පළුව පළමුවෙන් මහනවා. මේ ඉදිරිපස පළුවේ අපි මේ යෝක් කොටස ඒකේ තව කොටසක් අපි කපා ගත්තා. ඔයාලට රෙදි තියෙනවා නම් සම්පූර්ණයෙන් මේ පළුවම කපා ගන්න පුළුවන්. මම මේ ආකාරයට කපා ගත්තා. ඊට පස්සේ පළමුවෙන්ම මේ මැස්ම අපි මේ ඉදිරිපස මැස්ම ගහ ගන්න ඕන. මේ ආකාරයට අනිත් පස පළුවත් අපි මහ ගන්න ඕන. මේ අපි ඒ ඉදිරිපස මැස්ම ගහගත්තට පස්සේ තියෙන විදිය අනිවාර්යෙන් මේ කොටස කපා ගන්නකොට මේ උරහිසේ දැන් මෙතන මේ උරේ මේ උරහිසනේ මේ උරේ කරට අහු වෙන ප්‍රමාණය ඒ ප්‍රමාණයට වැඩිය අඟලක්වත් අඩුම ගානේ වැඩිපුර මේ පැත්තට තියෙන්න ඕන. මොකද අපේ මේ පට දෙකම උරහිසට අහු වෙනවා කරවටේට අහු වෙනවා. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි මේ රැලි කරන කියන්නේ ඉදිරිපස අනිත් කොටසට අල්ලන ආකාරය බලමු. මේ ආකාරයෙන් තියාගෙන හොඳ පිට මේ විදියට ඒ අනිත් කොටසෙත් හොඳ පිට ඒ ආකාරයෙන්ම තියා ගන්න ඕන. මේ ආකාරයට අපි ඉදිරිපසට බොත්තම් වලට අපි මේ අඟල් 1යි කාලක එකමාරක විතර වගේ වෙන් කිරීමක් කරා. ඒ කොටස මේ ආකාරයෙන් ඒ කොටස අපි නමන්න ඕන මේ විදියට. ඒ කියන්නේ උඩ කොටස යෝක් කොටස ඇතුල් පැත්තට නැමෙන ආකාරයට අපි මේ කොටස නැමුවා. එතකොට අපි අනිත් පැත්ත ගැහුවට අපේ මැස්මක් පේන්නේ නැහැ. එතෙන්දී මේ විදියට ලස්සනට නමාගෙන අපි එතන ඉඳලා පොඩ රැඩි කරලා මහගෙන යනවා. අපි අඟලක් විතර වගේ තමයි නිකම්මම මේ මැස්ම යවන්නේ. අඟලක් එකමාරක්. එතන සිට අපි චුට්ටි පොඩ රැඩි කරගෙන යනවා. මේ බලන්න අපිට කියන්නේ මේ කාලේ අපිට ලේස් එකක් ගන්න බෑ. සාප්පු යන්න බෑ. ඒක නිසා මම මේ සාමාන්‍ය විදිහට මහුවේ අපිට ඉස්සෙල්ලම කියන්නේ අඟලක එකමාරක මේ හොඳ ලේස් එකක් ගත්තොත් අපිට ඒ ලේස් එක අල්ලලා ඉවර වෙලා මේ කොටස අල්ලන්න පුළුවන්. එතකොට ලස්සනට මේ යෝක් එක වටේ ලේස් එක එනවා. මෙන්න මේ ආකාරයට තමයි අපේ ඉදිරිපස තියෙන්නේ. මේ ආකාරයට තමයි අපේ කොලර් එක නැමෙන්නේ. මේ විදියට අපි අනිත් පළුවත් මේ මහගමු. ඊට පස්සේ අපි පිටිපස්ස පළුවට යා කරන ආකාරය බලමු. මේ අපි පිටිපස්ස පළුව මම අඟල් 2ක විතර බොක්ස් ප්ලේට් එකක් දාන මේ සටහනක් යොදාගත්තා. මම අඟලක් එකමාර පහතට මේ මැස්ම දානවා පළමුවෙන්ම. ඉන්පසු මම ඒ ඇතුළට නමපු ඒ නැම්ම හරි මැදට මේ ආකාරයෙන් මේ විදිහට නමා ගන්නවා. එතකොට මෙතෙන්දී සමානව ලස්සනට ඇතුළට මේම රැල්ලක් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා මේ විදියට. ඉන්පස්සේ අපි යෝක් එක අල්ලන්නේ යෝක් එකෙත් අපි මැද්ද සටහන් කර ගන්න ඕන. මේ ආකාරයට යෝක් එකේ කාර නෙවෙයි අර පහත යෝක් කොටස අල්ලන කොටස අපි මැද සටහන් කර ගන්න ඕන. මේ ආකාරයෙන් ඊට පස්සේ මේ මැද කොටස ඒ කියන්නේ දැන් අපි මේ හරියට කපාගත්ත කොටසේ හොඳ පිටවල් දෙක මේ ආකාරයෙන් ඇතුළට එන්න. මේ මෙතන අපි මැස්ම ගහපු තැන
හරියටම මේ කට් එක දාගත්ත තැනට මෙහෙම තියලා ඉවර වෙලා. එතකොට අපේ මේ යෝක් එක ලස්සනට හරියට අවසානයට එනවා. ඊට පස්සේ අනිත් පස්ස කොටසත් කන පිට පැත්තට දමපු කොටසත් මේ ආකාරයෙන් තියාගෙන අපි මහගෙන යනවා. එතකොට අපේ මැස්ම පේන්නේ මැස්ම යන්නේ ඇතුල් පැත්තට. මේ පිටිපස්ස කොටස. ඊට පස්සේ අපි බලමු උරහිසියා කරගන්න ආකාරය. අපි පළමුවෙන්ම උරහිසවල් අග නිවැරදිව තියාගෙන මේ ආකාරයෙන් උරහිස් දෙක හරියටම තියාගන්න ඕන. අපි පළමුවෙන් මේ කොළ එක හරියට තියේද කියලා බලාගන්න තමයි මේ ආකාරයට කරන්නේ. මේ ඔයාලට පේනවා ඇති මේ උරහිස්. එතකොට මෙතන යෝක් එකේ පටවල් දෙකත් මෙතන ඉදිරිපස පටත් මේ ආකාරයෙන් තියෙනවා. මේ තමයි අපේ කරේ නැම්ම. මෙතන ඉඳලා තමයි අපිට කොළ එක මේ පිටිපසට ඇල්ලෙන්නේ. ඒ අපි ඊට පස්සේ නැවතත් එතන සිට මේ ප්‍රමාණය මෙහෙම්මම අරගෙන ගිහිල්ලා බලනවා. අපි මේ පිටිපස කරේ මේ කරනුත් මම කට් එකක් මැද දාගත්තා. ඒ කට් එකට මේ ප්‍රමාණය හරියටම තියෙනවද කියලා. මෙච්චර ප්‍රමාණයක් වැඩි කොළ එක මම මෙතන මම කොළ එකෙත් මෙතෙන්දි සටහනක් යොදා ගන්නවා. ඒ අනිත් පස්ස කොළ එකත් ඒ දෙකම මේ ඊට පස්සේ අපි යා කරන්න මේ මැස්ම ගන්න ඕනේ මේ ස්ථානයෙන්. ඊට පස්සේ ඉදිරිපස්ස පළු දෙකම මේ ආකාරයට තියලා කොළ එක දෙපැත්තට මේ දිග ඇරලා තියන්න ඕන. මේ විදියට හොඳ පිටවල් දෙක ඇතුල් පැත්තට එන්න මේ ආකාරයෙන් තියා ගන්න ඕන. තියලා අපි මැස්ම ගන්න ඕනේ මේ කට් එක ගහපු තැනින්. අපි මේ මැදදි ගහනකොට කියන්නේ අපි එළියට තමයි චුට්ටිත්තක් කවාකාර කළ මේ මැද ස්ථානයේදී ගහන්නේ. ඒකට හේතුව අපේ මේ කොළ එක නැමිලා එන්නේ. එතකොට අර බෙල්ල හරියේදී තද වෙනවා. ලස්සනට ඉස්සරහා කොළ එක එන්නේ නැහැ. ඒක නිසා මෙතන මේ කියන්නේ මේ රේඛාව පොඩි කවාකාර විදියකට තමයි මේ පැත්තට යවන්න ඕන බලා ගන්න. මේ දෙපැත්තෙන්ම අපි කට් එකක් දාගන්න ඕන කොළ එක අවශ්‍ය ප්‍රමාණයට මේ ආකාරයට. ඊට පස්සේ අපි මැස්ම ගහනවා. මේ අපි මහගත්ත මැස්ම ඊට පස්සේ අපි යා කරගත්තට පස්සේ මේ ආකාරයෙන් එන්නේ. ඔයාලට පේනවා ඇති එන ආකාරය. ඒ කියන්නේ පළු දෙකම මේ උරහිසේ මේ කොළ එකේ මැදින් තමයි යා වෙලා තියෙන්නේ. මේ ආකාරයට. ඊට පස්සේ අපි මේ කර යා කරන ආකාරය බලමු. පිටිපස්ස උරහිසේ අග ඉදිරිපස්ස උරහිසේ අගට මේ ආකාරයෙන් තියලා අපි මේ එක පටක් තමයි කොළ එකේ අල්ලගෙන යන්නේ. මේ හරියටම අපිට මේ මැදට එනවද කියලා මහන කොටත් බලන්න ඕන. මේ ආකාරයෙන් අපි මැස්ම ගහගෙන යනවා. අපි මේ පිටුපස මේ කරේ මේ අග මේ උරහිසේ අග මේ තියෙන්නේ. මේ කරේ මේ කට්ට මෙතන ගාවටම අපි ගේනවා මේ මැස්ම. අපි එතනට ඉඳි කට්ට ගහගෙන ඊට පස්සේ අපි මේ කර හරව ගන්න ඕන. මේ තමයි අපේ කරේ මැද. අපි මැස්ම වල අර අපි මේ කර යා කරපු මැස්ම තමයි මේ තියෙන්නේ. අපි දෙපැත්තට මේ මැස්ම දාලා වෙන් කළ මේ කට් එක ගාවට මේ මැස්ම තියෙන්න ඕන. තියේද කියලා බලලා නිවැරදි නම් අපි මේ මැස්ම ගහගත්ත ආකාරයටම මෙතන ඉඳලත් මහගෙන යනවා. ඉන්පස්සේ අපේ මේ කරේ මේ අර අපි කොන් දෙක ඒ කියන්නේ මේ උරහිසට යාවෙච්ච තැන් දෙකෙන් අපි පොඩි කට් එකක් දාගන්න ඕන. මැස්ම කැපෙන්නේ නැති විදිහට මේ ආකාරයෙන් ඒ දෙකෙන්ම කට් කරගන්න ඕන. මොකද නැත්නම් උරහිසේ එතනින් අර එක පටක් අපිට ඇඹරිලා යනවා. ඊට පස්සේ කොළ එකේ අනිත්
පසින් අපි ආපහු අඟල් භාගයක් මැහුම් වාසි නමලා මහනවා. දැන් මේ අපේ යා කරගත්ත උරහිස දැන් ඔයාලට තේරෙනවා ඇති. දැන් අපි මෙතන සිට මේ අපේ කොළ එකේ මැද මේ අපි නැවතත් අර කොටස් දෙක දෙපැත්තට නමලා මේ ආකාරයෙන් හොඳට අපි මේ අඟල් භාගේ මැහුම් වාසි නමා ගන්නවා මේ විදියට. ඒක මේ අපි මහන්නේ මේ උරේ අර අපි කට් කරගත්ත තැන ඉඳලා තමයි මේ කොටස මහන්නේ. අර අපි අඟලක් විතර උරේට වැඩිය මං කිව්වේ කොළ එකේ අටපැත්ත ඇතුල් පැත්තෙන් අපි තියන්න ඕන කියලා. ඒ අර මොකද මෙතන අපිට උරහිස යා වෙන්න ඕන නිසා අපි එතෙන්දිත් අර ආකාරයටම පොඩි කට් එකක් දෙපැත්තෙම දා ගන්නවා මේ විදියට. ඊට පස්සේ මොකද අඟල් භාගයක් අපෙන් නැමෙනවනේ. අඟල් භාගෙ මෙහෙම මැවුම් වාසි නැමිලා හරියට නිවැරදිව මේ කට් එකට මේ මැස්ම තියෙන්න ඕන. මේ විදියට හොඳට අතින් හදාගෙන මේ ආකාරයෙන් අපි මේ කොටස මහනවා. මේක තමයි අපේ කොළ එක. මේ කොළ එකේ මෙතන මැස්මත් හරියට කියන්නේ සමානව තියෙනවද කියලා හොඳට අතින් හරි ගස්ස ගන්න ඕන අපි. මේ ඔක්කොම මැහුම් ටික ඇතුළට වැටෙන්න අපි මේ අඟල් භාගයේ මැහුම් වාසි නමලා බලන්න බොහොම පහසුවෙන් අපිට මේ හවුස් කෝට් එක මහ ගන්න පුළුවන්. අපි අර කෝට් කොළ එකක් ඒව දැම්මත් මම කෝට් කොළ එක මහන ආකාරය වලට කියලා දීලා තියෙනවා. ඒ ආකාරයට මහ ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ තමයි අපි කොලර් එක මේ උරහිස යා කරලා අවසන් වුණාට පස්සේ මේ විදිය බොහොම පහසුවෙන් එම අපිට මෙතනට ලස්සනට මේ ලේස් එකක් අල්ල ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඊට පස්සේ අපි අත අල්ලන ආකාරය බලමු. අපේ අතේ මේ උරහිසේ මුදුන අපි ඊට පස්සේ මේ අඟල් භාගෙ මැහුම් වාසි මත අපිට මෙතෙන්දී උරහිසට මැහුම් චුට්ටි මෙරැලි චුට්ටික් එනවා. ඒ බලාගෙන අපි අත අල්ලමු. ඉන්පසු අපි අනිත් අතත් අල්ලලා අංශය යා කරමු. මේ ආකාරයෙන් අංශය යා කරලා හරියට කිහිලි හරියට තියලා මේ විදිහට අංශයත් වාටියත් මහලා අපි පිටෝන් කරලා බලමු. බොත්තම් අල්ලලා කස මහලා